අද දින මගේ අරමුණ වන්නේ ඕගොල්ලන්ට ප්‍රස්තාර ඇලීමේදී හමුවන නතිවර්තන ලක්ෂ කොහොමද හඳුනාගන්නේ? ඒවායේ ස්වභාවය කවරේද යන්න පැහැදිලි කරලා දෙන්න. මොකද බොහෝ ළමයින්ට තියෙන ප්‍රශ්නයක් තමයි නතිවර්තන ලක්ෂ හඳුනාගන්නේ කොහොමද කියලා. මම අද ඔබට පැහැදිලිව කියලා දෙන්නම් නතිවර්තන ලක්ෂ හඳුනා ගන්න ආකාරය. අපි වක්‍රයක් අඳිනකොට ඔය වක්‍රයේ අවතරතාවයේ වෙනස් වෙන තැන් තියෙනවා. දැන් අපිට තියෙනවා දැන් වක්‍රයක අවතර ස්වභාවය ගත්තොත් දැන් මෙන්න මේ විදිහ හැඩයක් ආවොත් මේ වගේ හැඩයකට අපි කියනවා උඩු අවතර ස්වභාවයක්. මොකද්ද? උඩු අවතර. උඩු අවතර. මෙන්න මේ වගේ ස්වභාවයකට අපි කියනවා යටි අවතර. යටි අවතර. දර වක්‍රය මේ උඩු අවතර ඉඳන් යටි අවතරට වෙනස් වෙන දණක් තියෙනවා. අපි දැන් මේ වක්‍රය මෙහෙම ඇවිල්ලා අපි මේ වක්‍රය මේ පැත්තේ මේ විදිහට ඇවිල්ලා මෙහෙම ගිහිල්ලා ඔන්න මෙහෙම වෙනස් වුණා කියලා. මෙතෙන්ට ඉඳන් මෙහෙම ගිහිල්ලා මෙහෙම වෙනස් වුණා. එතකොට මේ මොකද්ද වෙන්නේ? මෙන්න මේ ටික මොකක්ද වෙන්නේ? අවතර පැත්ත උඩට උඩු අවතර. මේක අවතර පැත්ත යටි අවතර. මෙන්න මේ ලක්ෂය විශේෂ ලක්ෂයක් වෙනවා. එහෙම නැත්නම් වක්‍රයක් මෙහෙම එන්නේ. මෙහෙම ඇවිල්ලා මෙහෙම වෙනස් වෙනවා. මෙන්න මේ ලක්ෂය විශේෂ ලක්ෂය. මේ වක්‍රයේ අවතරතාවය මේ වක්‍රයේ අවතරතාවය වෙනස් කරන මෙන්න මේ වගේ ලක්ෂ වලට අපි කියනවා නතිවර්තන ලක්ෂ කියලා. ඔය B කියන ලක්ෂය මොකද්ද? නතිවර්තන ලක්ෂය. නතිවර්තන ලක්ෂය. එහෙනම් නතිවර්තන ලක්ෂය කියන්නේ මොකද්ද? වක්‍රයක අවතරතාවය වෙනස් වන තැන. ඒ වෙනස් වන ලක්ෂය. දැන් නැවත උදාහරණ ගන්නකො. දැන් වක්‍රය මෙහෙම වෙනවා. දැන් මේ පැත්ත ගත්තොත් මේ මොකද්ද මේ හැඩේ? මේ හැඩේ මොකද? අවතරතාවයේ තියෙන උඩු පැත්ත. මේක උඩු අවතර. මේ උඩු අවතර දැන් චේන්ජ් වෙනවා මෙහෙම. යටි අවතර වලට. මේ චේන්ජ් වෙනවා. හරි. දැන් ඕනේ කෙස් ගහක් අරින්න උන් කියලා බලන්න ගානේ නැවෙනකොට. මේ නැවෙන තැන නැත්තම් අනිත් එක ගත්තත් කමන්නේ. නැත්නම් වක්‍රය මෙහෙම එනවා. මෙහෙම ගිහිල්ලා මේ අතට හැදෙනවා. මෙන්න මේ විශේෂ තැන තමයි නතිවර්තන ලක්ෂය කියන්නේ. නතිවර්තන ලක්ෂය කියන්නේ. ඉතින් මේක කොහොමද අපි මේ ගණිතමය වශයෙන් හඳුනා ගන්න? ජාමිතික ස්වභාවයෙන්. මේ අපි මේ B කියන නතිවර්තන ලක්ෂය කොහොමද හඳුනාගන්නේ කියලා තමයි මම අපිට කියලා දෙන්නේ. මේ අවතරතාවයේ වෙනස් වෙන ලක්ෂය හඳුනා ගන්න හැටි මම ඔයාලට කියලා දෙනවා. ඒ සාමාන්‍ය විදිහට අපි ගත්තාම දැන් මේකට බෑවුවත් මේකට ස්පර්ශකයක් ගැහුවොත් right එන්නේ මේ බෑව මෙන්න මේ අඩු වෙනවා ආයෙ බෑව මොකද වෙන්නේ මේ වැඩි වෙනවා බෑව ගහන ස්පර්ශකේ මේ බෑව වෙන්නේ නම් අඩු වෙලා අඩු වුණා වැඩි වෙනවා මේ පැත්තේ මේ එන්නේ බෑව අඩු වෙලා ආයෙ වැඩි වෙලා යනවා එහෙනම් අපිට පුළුවන් මේක මේ දෙවෙනි අවකාශ සම්පූර්ණ ගැසුවේ මනාලෙස පැහැදිලි කරගන්න. මේ P කියන ලක්ෂය ගණිතික වශයෙන් හඳුනා ගන්න වක්‍රයක් දුන්නාම වක්‍රයේ නතිවර්තන ලක්ෂ හඳුනා ගැනීමට තියෙන ක්‍රමවේදය. ඒකට කියනවා අපිට දෙවෙනි ව්‍යුත්පන්නය භාවිතා කරලා ක්‍රමවේදයක් තියෙනවා. ඒක එන හැටි මම ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. අපි බලමු ළමයි එහෙනම් කොහොමද මේ නතිවර්තන ලක්ෂය ගණිතමය වශයෙන් හඳුනා ගන්න කියලා. මම මේකට කියන්නේ මේක ජ්‍යාමිතිව ගන්න හැටි. ජ්‍යාමිතික වශයෙන් නම් ඒ අවතල ස්වභාවය වෙනස් වෙන ලක්ෂණ. ඒක බලමු ගණිතමය වශයෙන් හඳුනා ගන්න ක්‍රමවේදය. අපිට x මෙතන y. අපිට වක්‍රයක් වෙනකොට මේ විදිහට වක්‍ර අවතල ඒ කියන්නේ අවතලතාවය වෙනස් වෙන තැනම තියෙනවා. මේක තමයි පොයින්ට් එක. මම x ට ඉදිරිව
ඉදිරිව dy by dx ගේ ප්‍රස්ථාරය අඳිනවා. ඒක තේරුම් ගන්න. x ඉදිරිව dy by dx ප්‍රස්ථාරය අඳිනවා. අපි දැන් මෙයාට මේ AB කියන ප්‍රාන්තරේ මේ ලක්ෂය A මේ ලක්ෂය B මේ තමයි අතිවර්තනයේ පවතින ආගේ එතන x ගන්නගේ x නෝ මේ ලක්ෂයේදී x වලගේ A මේ ලක්ෂයේදී x වලගේ B මේ ලක්ෂයේදී x වලගේ x නෝ දැන් මම x ඉදිරිව මේ වක්‍රය සඳහා එයාගේ dy by dx ප්‍රස්ථාරය අඳින්නේ. dy by dx කියන්නේ මොකද්ද? මේ වක්‍රයට ඒ කියන්නේ යම් කිසි ලක්ෂයක් මෙතනදී x naught වලදී dy by dx අඳිනවා කියන්නේ x naught වලදී වක්‍රයට ස්පර්ශක අනුක්‍රමණය අගය. මෙතන b වලදී අඳිනවා කියන්නේ b x සමාන b විට වක්‍රයට ස්පර්ශක අනුක්‍රමණය අගය. මෙතනදී කියන්නේ x සමාන a විට වක්‍රයට ස්පර්ශක අනුක්‍රමණය අගය. දැන් ඔයාලට පැහැදිලි දැන් මෙතනදී ස්පර්ශකයක් ගැහුණොත් මේ ස්පර්ශයක් වැඩි ගහන්න කියන්නේ එයා x axis අංශාවත් එක හරියට මහ කෝණයක්. එතකොට මෙතන තියෙන අනුක්‍රමණය අපි හිතමු ඍණ 3යි කියන්නේ. මෙතනගේ ඍණ 3. මහ කෝණයක් ඉන්න. ඊට පස්සේ බෑවුම අඩු වෙනවනේ. මොම ඍණ 2යි. ඍණ 1යි. බිඳු කුඩා වෙනවා තව. අඩු තමයි මෙතන ලැබෙන්නේ. ඊට ආයි මේ ලෝකේ ඍණාගයක්. ආයි ඍණ 1, ඍණ 2, ඍණ 3. ඔය විදිහට යනවා. කියන්නේ මෙතනදී බෑවුමක් කොහොමද තියෙනවද? ඍණාගයක්. ඊට වඩා බෑවුම අඩු වෙනවා ටික ටික. තව අඩු වෙනවා. මෙතනදී තමයි අඩුතම බෑවුම තියෙන්නේ. ආයි බෑවුම ටික ටික වැඩි වෙනවා. කොහොම වැඩි වෙනවා? ඔන්න ඔය හැටයක් එනවා. මෙන්න මේක යාම කරනවා. අපිට මේ වගේ වක්‍රයක් තමයි එන්නේ. මේ ප්‍රාන්තරය තුල. ඔය ප්‍රාන්තරය තුල වක්‍රයක් එන්නේ. හරි. එතකොට දැන් මේ d වර්ග y dx වර්ග කියන්නේ මොකක්ද? දැන් dy by dx කියන්නේ මේ වක්‍රයට ස්පර්ශක අනුක්‍රමණය. ඒක තමයි මම පෙන්නන දිනේ එක එක ලක්ෂණ දෙන්න ප්‍රස්තාරය. d වර්ග y dx වර්ග කියන්නේ මේ වක්‍රයට අඳින ස්පර්ශක අනුක්‍රමණය වේ. ඒ කියන්නේ dy by dx දෙදිව dy by dx ඇද්දොත් dy by dx ට අඳින ස්පර්ශක අනුක්‍රමණය තමයි d වර්ග y dx වර්ග කියන්නේ. දැන් ඕගොල්ලෝ මම මේ විදිහට දැන් මෙතනදී හුවොත් ස්පර්ශකයක් වෙන්නේ. ස්පර්ශකේ අගය කියන්නේ ඇත්තටම d වර්ග y යට dx වර්ගය අගය. දැන් මේක එයා සමාන්තර නම් හරියටම x සමාන x නෝට් පිට මේක අගය බිඳුව වෙනවා. ඒ x අක්ෂය සමාන්තරයි. මේ වගේ තැනකදී ගන්න ස්පර්ශකය. මේ වගේ තැනකදී ඔබ ස්පර්ශකයක් ගැහුවොත් වක්‍රයට ඔබ එයා x අක්ෂයේ දශාවත් එක්ක හදන සුළු කෝණයක්. එහෙනම් මේ ලක්ෂයේදී d වර්ග මේකත්දී d වර්ග y යට dx වර්ගය අදරාගේ සුළු කෝණයක් ඉඳලා ඒක දානවා. මේ වගේ තැනකදී ගන්න ස්පර්ශකය කොහොමද වෙන්නේ? එයා x අක්ෂයේ දශාවත් එක්ක හදන්නේ මහ කෝණයක්. එහෙනම් මෙතෙන්දී d වර්ග y යට dx වර්ගයගේ ඍණාංගය කුඩායි බිඳුව. මෙන්න මේ ටික පදනම් කරගෙන අපි මේ විදිහට වගුවක් ගන්නවා. මෙහෙම වගුවක් ඕවල ගන්නවා. මෙතන x මෙතන ලියනවා d වර්ග y යට dx වර්ගයේ ලකුණු. යකි ලකුණු. ඊට පස්සේ අපි මේ වගුව පුරවමු. මෙතෙන්දී මෙන්න මේ x naught වලදී අපි දන්නවා d වර්ග y යට dx වර්ග බිඳුවයි කියලා. මම 8 x naught අතර සිද්ධ අර්ථ දැක්වෙනවා මේ අතරදී. ඒතර මම ගන්නවා x කියන අගය a ට වඩා විශාලයි. x naught ට වඩා කුඩා. මේ අතර අගයක් දානවා. ඊට පස්සේ මම x naught b ට අගයක් දානවා. x කියලා අගයක් තියෙනවා. ඒක x naught ට වඩා විශාලයි b ට වඩා කුඩා. ඔහොම අගයක් දානවා. අපි ගන්නවා මෙන්න මේ අතර අගයක් සඳහා d වර්ග y යට dx වර්ගයේ ලකුණ මේ විශාලයි බිඳුව වෙලා තියෙනවා. දැන් මෙයාගේ ලකුණ දානවා. x naught b අතර අගයක් සඳහා අපි d වර්ග y යට dx වර්ගයේ ලකුණ පරීක්ෂා කරොත් එයාගේ ලකුණ ඍණ. ඒක ඍණ. මොකද ඍණ අගයක් තියෙනවා. දැන් මෙතන වක්‍රයක් ගත්තොත් මෙතන වක්‍රය දෙහ බැලුවොත් බලන්න අවතල ගාමී මෙතන චෙක් කරනවා.
අවතලතාවය. 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 දැන් මෙන්න මේ ටිකේදී ඒ කියන්නේ a ඉඳන් x0 දක්වා x විචලනය වන විට අපි දන්නවා d වර්ග y dx වර්ග දාන ඊට අදාළ වක්‍රය මෙහෙම තියෙන්නේ. වක්‍රය මෙන්න මෙහෙම ස්වභාවයක් තියෙනවා. වක්‍රයේ ස්වභාවය මෙහෙම ස්වභාවයක්. අපි ඒක කියන්නේ උඩු අවතල ස්වභාවයක්. ඒක වක්‍රය මෙහෙම උඩු අවතල ස්වභාවයක ඉන්නේ. ඊට පස්සේ x0 වලින් ඉඳන් b ට යන්නේ. මේක ස්වභාවය මම කියන්නේ වක්‍රයේ ස්වභාවය අවතලතාවය කියන්නේ වක්‍රයේ ස්වභාවය. වක්‍රයේ අවතලතාවය දැන් මෙහෙම හැදෙනවා. එතකොට x0 වලින් ඉඳන් b ට x යද්දී මේ වක්‍රයේ අවතල ස්වභාවය මේ පැත්තට තියෙනවා. එතකොට මෙහෙම යටි අවතල ස්වභාවයක් තියෙනවා. එහෙනම් මෙන්න මේ යන x සමාන x0 වලදී මොකද උනේ d වර්ග y dx වර්ග බිඳුව. අන්න ඒ විදිහට මේ දෙවන ව්‍යුත්පන්නයේ ලකුණු පරීක්ෂාවෙන් අපිට කියන්න පුළුවන් මෙයාට අවතල ලක්ෂයක් තියෙනවා කියලා. ඔය කියන නැතිවර්ත ලක්ෂයක් තියෙනවා කියලා. මෙයාට නැතිවර්ත ලක්ෂයක් තියෙනවා කියලා. මෙන්න මේ හරියටම x0 කියන තැනදී dy/dx කියනදී d වර්ග y dx වර්ග බිඳුව වෙනවා. එහෙනම් අපි කියනවා x සමානයි x0 පිට මේ වක්‍රයට අපි නමක් දෙමු y සමාන fx කියලා. පිට y සමානයි fx ට නැතිවර්තන ලක්ෂණයක් ඇත. නැතිවර්තන ලක්ෂණයක් ඇත කියලා කියනවා. x සමාන x0 පිට y සමාන fx ට නැතිවර්තන ලක්ෂණයක් තියෙනවා. ඒ නැතිවර්තන ලක්ෂය x කණ්ඩායම තමයි x0. y කණ්ඩායම වල පුළුවන් සිතේට ආදේශ කරලා. දැන් අපි බලමු ඊළඟට දැන් මේ අපි හිතන්නේ මොකද්ද? මෙයාව උඩු අවතල වලින් ඉඳන් යටි අවතල වලට චේන්ජ් වෙන අවස්ථාව. තව හැඩයක් තියෙන්න පුළුවන්. මෙහෙම වුණොත් අපි බලමු x ඉදිරිව. x ඉදිරිව වක්‍රය ගමු fx වක්‍රය. ඒ වක්‍රය අපි ගමු මේ විදිහට වෙනස් වෙනවා. වක්‍රයේ ස්වභාවය මේ ආකාරයට වෙනස් වෙනවා. මෙහෙම ගිහිල්ලා මෙහෙම යනවා. ඒක තමයි ලක්ෂ්‍ය. ඔයගොල්ලන්ගේ x0 ලක්ෂ්‍ය දැන් උතර තියෙනවා. මේ කොහොමද a කියලා ගයක් මේ b කියලා ගයක්. දැන් මම ඉස්සර වගේම x ඉදිරිව dy/dx ප්‍රස්ථාරය අදිනවා. x ඉදිරිව dy/dx ප්‍රස්ථාරය අදින්නේ. මේ පැත්තට x මේ පැත්තට dy/dx. එතන මෙතන x0 කියන අගේ එතන a එතන b මේ ප්‍රදේශය තුල මේ පඩාව මේ වසම තුල මේ ප්‍රස්ථාරය අදින්න යන්නේ x ඉදිරිව dy/dx ප්‍රස්ථාරය. උදාහරණ එතන උඩට පේනවා මේ දැන් මෙතෙන්දී ස්ලොප් එක ටික ටික අඩු වෙලා මේ මාය මේ වැඩි මෙතන වැඩි මෙතන මේ පැත්තට මේ ඉඳන් මේ වැඩි එකක් තියෙන අඩු වෙලා ඔහොම. හැබැයි මේ ටිකේ ගන්න ඕන ස්පර්ශකයක් x අක්ෂයේ දන්සාවත් එක්ක හදන්නේ මොන කොන? මේ ස්පර්ශකයක් ගහුවොත් එයා හදන්නේ සුළු කොන. ඕන ස්පර්ශකයක් x අක්ෂයේ දන්සාවත් එක්ක හදන්නේ සුළු කොන. ඒ කියන්නේ dy/dx දාන්න. dy/dx දාන්න. මේක පෙර හදපු ගානේ මහ කොන හැදුවේ તો dy/dx ඉනවුන. එහෙනම් අපි දැන් මෙතන අගේදී මොන ව්‍යාවුට අගයක් තියෙනවා tan θ වල අගය මේකෙන්නේ ධන අගයක්. ඒ ධන ටික ලොකු අගයක්. ඊට පස්සේ යාගේ එන්නේ අඩු වෙනවා. ඒ ස්ලොප් එක අඩු වෙනවා. ව්‍යාවුම අඩු වෙනවා. කොහොම වෙලා මේ x0 වල තමයි අඩුම ව්‍යාවුම එන්නේ. අඩු ව්‍යාවුම. ආයි ව්‍යාවුම ටික ටික ඔන්න වැඩි වෙනවා. ඔය වැඩි වෙනවා. ඉතින් ඊට අදාළ ප්‍රස්ථාරය අපි ගත්තොත් මෙන්න මේ වගේ හැඩයක් එන්නේ. මේ අදාළ ප්‍රස්ථාරය මොන වගේ හැඩයක් තමයි එන්නේ. මේ ප්‍රස්ථාරය කවුද අපි යන්නේ? x ඉදිරිව dy/dx ප්‍රස්ථාරය තමයි මේ ඇදලා තියෙන්නේ. එහෙනම් දැන් අපිට පුළුවන් ඉස්සෙල්ල වගේම මේ x සමාන x0 වලදී ඔයගොල්ලෝ මේකට ස්පර්ශකයක් ඇඳ කියන එකේ තේරුම මේ ඇඳලා මෙතනින් එන්නේ දෙවෙනි ව්‍යුත්පන්නය අගේ. මේ වක්‍රයේ මෙතන යන්නේ දෙවෙනි ව්‍යුත්පන්නය අගේ. d වර්ග y යට dx වර්ගය අගේ ඔය හරියටම x0 වලදී. ඉතින් මේක බිඳුව වෙනවා. ඒ x අක්ෂයේ සමාන්තරයි. ස්ලොප් එක නැහැ. මේ ටිකේදී ඔබ එහෙමොත් ස්පර්ශකයක් කොහොම එයා x අක්ෂයේ දන්සාවත් එක්ක හදන්නේ මහ කෝණය. එහෙනම් මෙතෙන්දී එන්නේ d වර්ග y යට dx වර්ගය අගේ මෙතෙන්දීද මෙන්න මෙතෙන්දී d වර්ග y යට dx වර්ගය අගේ ඔයාලගේ මහ කෝණයක් ඉන්න මේක ඍණාංගයක් එන්නේ. දැන් මේ වගේ ලක්ෂයක් කරන ස්පර්ශකයක් ගැහුවොත්
ඒ ස්පර්ශකයේ x අක්ෂයේ දර්ශාවත් එක්ක හදන්නේ සුළු කෝණයක්. එහෙනම් මේ ලක්ෂය සඳහා d වර්ග y dx වර්ගය කවුරු වෙනවද? සුළු කෝණයක් කියන්නේ විශාල බිඳුවයි. දැන් ඉස්සෙල්ලා ඔය වගුවක් ගැහුවා. මේ විදිහට වගුවක් ගැහුවා. x d වර්ග y d වර්ග y dx වර්ගෙහි ලකුණ. එයාගේ ලකුණ. ඊට පස්සේ අවතලතාවය. දැන් මේ කොටස් දෙකට බෙදෙනවා. හරි x0 a ඉඳන් x0 දක්වා a ට වඩා විශාලයි x කුඩා x0. ඊට පස්සේ x0 වලින් ඉඳන් b දක්වා. ඊට පස්සේ x0 ට වඩා විශාලයි x කුඩායි b. මේ ප්‍රදේශය තුල. දැන් ඔයගලන්ට පුළුවන් මේ අතර කැමති අගයක් ආදේශ කරාම d වර්ග y dx වර්ගේ ලකුණු හොයන්න. ඉතින් මේ අතර අගයක් ආදේශ කරලා කියන්නේ ඒ a සහ x0 අතර ඇති ස්පර්ශකයේ අනුක්‍රමණයේ ලකුණ තමයි d වර්ග y dx වර්ගේ ලකුණ. sorry මම ඔයගලන්ට පැහැදිලිව පෙන්නන්න තියෙනවා මෙන්න මේ අතරදී අදින ස්පර්ශකය x අක්ෂයේ ධන දිශාව සමග සාධන කෝණය මහ කෝණයක් එන d වර්ග y dx වර්ගයේ ඍණාංගයක් කියලා පෙන්නලා තියෙනවා. ඊට පස්සේ x0 ඉඳන් b දක්වා ඒ කියන්නේ මෙන්න මේ වගේ තැනකදී හෝ නැත්නම් මේ x0 b ඔබ කැමති තරම් ගන්න වක්‍රය මත වක්‍රය කියන්නේ dy dx වක්‍රය මත ස්පර්ශකයක් ගැහුවොත් එයා x අක්ෂයේ ධන දිශාවත් එක්ක හදන කෝණය සුළු කෝණයක්. ඒ කියන්නේ මේක ධනාංගයක්. දැන් ඊට අදාළ වක්‍රය දිහා යොමු කරමු. අපි මේ වක්‍රයේ y සමාන fx කියන ඊට අදාළ වක්‍රයට ඔබ ඇස යොමු කරොත් මේ ප්‍රදේශය තුල x විචලනය වන විට මේ ප්‍රදේශය තුල x විචලනය වන විට අපි දන්නවා d වර්ග y dx වර්ගය දින. නමුත් වක්‍රයේ මෙන්න මේ ස්වභාවය. වක්‍රයේ ස්වභාවය මේ විදිහට. දැන් වක්‍රයේ ස්වභාවය මේ. අපි කියනවා අවතලතාවයේ යටි පැත්තට මේක යටි අවතල. මේක යටි අවතල. ඊට පස්සේ මෙතන ඉඳන් මෙතෙන්ට යද්දී අපි දන්නවා d වර්ග y dx වර්ගය දාන. එතකොට මේ වක්‍රයේ ස්වභාවය මේක හැදියා. එතකොට උඩු අවතල. උඩු අවතල. එතකොට මෙන්න මේක යටි අවතල මේක උඩු අවතල. අවතලතාවය වෙනස් වෙන තැන තමයි කවුද? මෙන්න මේ x0 කියන තැන. එහෙනම් මෙන්න මෙතෙන්ද තමයි. එයා නැති වර්ධනයේ තියෙන්නේ. එහෙනම් උන් අපි කියනවා x සමානයි x0 විට y සමානයි fx ට නැති වර්ධන ලක්ෂයක් ඇත. නැති වර්ධන ලක්ෂයක් ඇත. කියලා අපි බලමු. එතකොට නෝම තමයි නැති වර්ධන ලක්ෂ හඳුනාගන්නේ. මේක හරි ලේසි විතර අවතලතාවය චෙක් කරගන්න. මතක තියාගන්න දෙවෙනි ව්‍යුත්පන්නයේ වගේ යම් ප්‍රාන්තරයක් තුල ඍණ නම් ඒ ප්‍රාන්තරය තුල වක්‍රයේ තියෙන්නේ යටි අවතලතාවය. මොකද මතක තියාගන්න ඕනේ යම් ප්‍රාන්තරයක් තුල දෙවෙනි ව්‍යුත්පන්නය ඒ කියන්නේ සෙකන්ඩ් ඩෙරිවේටිව් එක ඍණ අගයක් නම් වක්‍රයේ තියෙන මොකද්ද යටි අවතලතාවය. අවතලතාවයේ යටි පැත්ත. යම් ප්‍රාන්තරයක් තුල දෙවෙනි ව්‍යුත්පන්නයේ ධන නම් එම ප්‍රාන්තරය තුල වක්‍රයේ තියෙන්නේ උඩු අවතලතාවය. අවතලතාවය උඩට. දැන් මෙතනත් ඒකයි තියෙන්නේ. ඒක තුන පැහැදිලි කරලා තියෙනවා. සෙකන්ඩ් ඩෙරිවේටිව් එක දාන්න. දෙවෙනි උත්පන්නයේ ලකුණ දාන්න. වක්‍රයේ උඩු අවතල. වක්‍රයේ උඩු අවතල. දෙවෙනි උත්පන්නයේ ඍණ. වක්‍රයේ යටි අවතල. එතකොට උඩු අවතල ඉඳන් යටි අවතල වෙනස් වෙන තැන. උඩු අවතල ඉඳන් යටි අවතල වෙනස් වෙන තැන තමයි නැතිවර්තන ලක්ෂය. අපි කියන point of inflection කියලා. අපි කියන point of inflection නැතිවර්තන ලක්ෂය. එහෙනම් නැතිවර්තන ලක්ෂය හඳුනා ගන්න ඕනේ. නැතිවර්තන ලක්ෂය දෙවෙනි ව්‍යුත්පන්නයේ හඳුනා ගැනීම තමයි ඉතා නිවැරදි ක්‍රමය. ඒක තමයි භාවිත කරන්නේ ඔයගොල්ලන්ගේ ප්‍රශ්න උත්තර ඔයගොල්ලන් පේපර් එකේ නිවැරදි උත්තර ලියනකොට ඔබ කරන්නේ මොකද්ද? වක්‍රය දුන්නොත් y සමාන fx කියලා ඒකේ දෙවෙනි ව්‍යුත්පන්නයේ හොයාගෙන ඒක බිඳුවට සමාන වෙන ලක්ෂ හඳුනාගෙන ඒ ලක්ෂය අවටදී දෙවෙනි ව්‍යුත්පන්නයේ ලකුණ චෙක් කරන්න. එතන දෙවෙනි ව්‍යුත්පන්නයේ ලකුණ හෙන බිඳුව ධන හෝ ධන බිඳුව ලෙස වෙනස් වෙනවා නම් අපි කියනවා ඒ වක්‍රයට එයාර බිඳුව වල දැන්නේ දෙවෙනි ව්‍යුත්පන්නයේ බිඳුව දැන්නේ නැතිවර්තන ලක්ෂයක් පවතිනවා කියලා. හරි. දැන් මම ඔයගලන්ට කියලා දෙන්න යන්නේ අපිට වක්‍රයක් දීලා නැතිවර්තන ලක්ෂ හඳුනා ගන්න කිව්වොත් කොහොමද ඒක හඳුනා ගන්න කියලා. වක්‍රය කියන්නේ වක්‍රයේ සමීකරණය දීලා.
ඔයාලට පළවෙනි උදාහරණ වශයෙන් මම ඔයාලට හදනවා අපිට දුන්නා කියලා හිතන්න fx කියලා සිතයක් සමීකරණ දෙනවා 4න් 1යි x වල 4 ඍණ 4 x වල ඝනය ධන 24යි x වර්ගය. ඊළඟ අපිට කියනවා නතිවර්තන ලක්ෂ සොයන්න. නතිවර්තන ලක්ෂ ලබා ගන්න. මේක තමයි ප්‍රශ්නේ. හරි. දැන් නතිවර්තන ලක්ෂ තමයි අපි අහන්නේ. ඉතින් ඔයාලට පුළුවන් පළමුව දැන් මම කියපු තීරය වලට යනවා නම් මේක කොහොමද අපි ෆස්ට් ඩෙරිවේටිව් එක ප්‍රථම ව්‍යුත්පන්න හොයාගන්න වෙනවා. මම මේක x විෂය අවකලනය කරනවා. එතකොට f dash x දැන් 4න් එක නියතයක් x 4 අවකලනය කරොත් 4යි x ඝනය. මෙතනින් 4 නියතයක් x ඝනය අවකලනය කරොත් 3යි x වර්ගය ධන 24 නියතයක් x වර්ග අවකලනය කරොත් 2x. එතන පොඩ සුළු කරගත්තොත් මෙතන 4ට 4 කැපලා ගිහිල්ලා x ඝනය ඍණ 12යි x වර්ගය ධන 48යි x කියලා එනවා. මේ ඉන්නේ කවුද? f dash x. අපි දෙවෙනි උත්පන්නයට යනවා. f double dash x. එහෙනම් මේක නැවත x විෂය අවකලනය කරනවා. එහෙනම් මෙතනින් x ඝනය මේ අවකලනය කරොත් 3යි x වර්ගය ඍණ මෙතන අවකලනය කරොත් 2ix මෙතන 12යි ගුණ කරාම 24ix මෙතන 48 නියතයක් x අවකලනය කරොත් 48යි. මේක තමයි f double dash x. මෙතනින් ඔයගලන්ට පුළුවන් තුන පොදු සාධකයක් එයා එළියට ගන්න. එතන x වර්ගය 24න් 3ක් එළියට ගත්තාම 8ix 48න් 3ක් එළියට ගත්තාම මෙතන 16යි. දැන් අපිට ලැබෙනවා 3 වාරයක් x වර්ගයේ දින 8ix ගන්න 16. ඔයගොල්ලෝ මේකේ සාධක එන්නේ x ඍණ 4 වර්ගය. x ඍණ 4 සම්පූර්ණ වර්ගය නෙමෙයි කියන්නේ x වර්ගය ඍණ 8ix ගන්න 16. ඔන්න දෙවෙනි උත්පන්න හොයාගත්තා. දැන් නතිවර්තන ලක්ෂ හොයාගන්න නම් ඉස්සෙල්ලා දෙවෙනි උත්පන්නේ බිඳුව නගය හොයාගන්න වෙනවා. එහෙනම් අපි ඊළඟ එකේදී කරන්නේ f double dash x බිඳුව වන අගය හොයනවා. f double dash x බිඳුව වන x අගය හොයනවා. එහෙනම් අපි මේනෝ මේකේ x ට 4 දැම්මොත් විතරයි f double dash x බිඳුව වෙන්නේ. එහෙනම් x සමානයි 4. දැන් x සමානයි 4 දී f double dash x බිඳුව. ඒ වුණාට අපිට කියන්න බෑ මේකට අතිවර්තනයක් තියෙනවා කියලා තාම. අපි හොයමු බලන්න. f double dash x ගේ ලකුණ චෙක් කරමු. එහෙනම් මෙතන තියෙනවා x මෙතන තියෙනවා f double dash x නැත්නම් දෙවෙනි ව්‍යුත්පන්නයේ d වර්ග වර්ගයෙන් dx වර්ගයේ මේ ලකුණ. අපි හොයන්න යනවා. ඊට පස්සේ මෙතන අවතලතාවය. අවතලතාවය. හරි. ඔයගොල්ලන්ගේ ප්‍රධානගේ නේද 4 මේ පැත්තේ. එහෙනම් x කියන අගය කුඩායි 4. 4ට වැඩි අගයක්. මෙතනින් එනවා x විශාලයි 4. නොවේ. 4ට අඩු අගයක් දැම්මොත් x ට 4ට අඩු ඕන අගයක් දැම්මොත් මෙයා වර්ගයක් ඉන්න f double dash x ධන වෙනවා. මේක ධන. 4ට වැඩි අගයක් ගන්න. 4ට වැඩි අගයක් දැම්මත් මොකද වෙන්නේ? මෙතන අගය මේ වර්ගයක් වෙන්නේ ධන. ධන. එතකොට දැන් මෙතන ධන මෙතන ධන. අපි ධන නම් අපි දන්නවා අවතලයේ ස්වභාවය උඩු අවතලයි. ධන කියන්නේ වක්‍රයේ උඩු අවතලයි. අවතල පැත්ත උඩට. නෙවෙයි උඩු අවතල. මෙතනත් මොකද වෙන්නේ උඩු අවතලයි. වක්‍රයේ උඩු අවතල නම් වක්‍රයේ අවතලතාවය වෙනස් වෙනව නෑනේ. ඉතින් අවතලතාවය වෙනස් වෙන්න ඕන. ධන බිඳුව ලෙස වෙනස් වෙන්න ඕන. ඉතින් අවතලතාවය වෙනස් වෙන්නේ නැති හින්දා x සමාන 4 කියන එකේදී නතිවර්තනයක් නැහැ. ඉතින් ඒ නිසා මේ y fx වක්‍රයට නතිවර්තන ලක්ෂ නැත. නතිවර්තන ලක්ෂ නැත. fx වක්‍රයට නතිවර්තන ලක්ෂ නැත. හරි. අපි දැන් තව උදාහරණයක් බලමු. දැන් ඉස්සෙල්ලා පසුගිය උදාහරණේ මම කරපු එකේදී f double dash x බිඳුව වුණාට ඒ f double dash බිඳුවට ලක්ෂයේ දෙපසට එයාගේ අවතලතාවය වෙනස් වෙන්නේ නැහැ. ඒ හින්දා එතන අතිවර්තනයක් තිබෙන්නේ නැහැ. අපි මේ ගාන බලමු. මම
මම දෙනවා දැන් ඔයාලට fx සමානයි fx සමානයි x වල තුන්වෙනි බලය ඍණ 6x වර්ගය ඍණ 3x ධන 1 මේකේ නතිවර්තන ලක්ෂණ අහනවා fx නතිවර්තන ලක්ෂණ සොයන්න මේකයි ප්‍රශ්නේ ලක්ෂණ සොයන්න fx කියන වක්‍රයේ නතිවර්තන ලක්ෂණ තියෙනවා නම් ඒක හොයන්න කියලා කියන්නේ හරි දැන් fx කියන වක්‍රයේ නතිවර්තන ලක්ෂණ හොයන්න නම් පළමුව ඔබ f'(x) හොයන්න ඕනේ දෙවෙනුව f'(x) හොයන්න ඕනේ දෙවෙනුව f'(x) බිඳුව වල x යගයන් හොයන්න ඕනේ ඊට පස්සේ x යගයන් නවටදී f'(x) ලකුණ පරීක්ෂා කරන්න ඕනේ එහෙනම් මම මුලින්ම f'(x) හොයනවා මේක x විෂය අවකලනය කරනවා එතකොට මෙතන බලයට අවකලනය 3x වර්ගය මෙතන 6 නියතයක් x වර්ග අවකලනය කරොත් 2x 6 ගුණ කරාම 12x ඍණ 3 නියතයක් x ගේ අවකලනය 3යි ඔබට මේ විදිහට ලැබෙනවා මෙතන තව පාරක් x විෂය අවකලනය කරනවා තව පාරක් x විෂය අවකලනය කරොත් f'(x) මෙතන 3 නියතයක් x වර්ග අවකලනය කරොත් 2x දෙවරක් 3 6x මෙතන ඍණ 12 නියතයක් x විෂය අවකලනය කරොත් 1යි ඍණ 3 නියතයක් බිඳුවයි මෙතනින් අපිට එනවා 6ක් ඉවතට ගත්තොත් x ඍණ 2 ඔන්න f'(x) කොහොමද දැන් ඔයගොල්ලන්ට පුළුවන් ඊට පස්සේ ඊළඟ පියවරේදී කරන්නේ f'(x) බිඳුව වල x යගයන් ගන්න. f'(x) බිඳුව වෙන්නේ x ට 2 දැම්මොත් තමයි. නේ x සමානයි 2. නේ x සමානයි 2 දී දෙවෙනි උත්පන්නයේ යගේ බිඳුවයි. නමුත් අපිට කියන්න බෑ තාම අතිවර්තනයක් තියනවද නැද්ද කියලා. ඊපස්සේ ඔයගොල්ලෝ අර වගුවට යනවා. මොකද්ද වගුව? මෙතන x මෙතන f'(x) ලකුණ f'(x) ලකුණ ඊට පස්සේ මෙතන අවතල තාව වේ රාගේ දෙකනේ එහෙනම් දෙකට වඩා අඩුවකයක් දානවා දෙකට වඩා වැඩියකයක් දානවා ඉතින් අපි දානවා x කියනාගේ උඩායි දෙක මෙතන අපි දානවා x විශාලයි දෙක වෙන සුවිශේෂී ලක්ෂණ නැති ඉඳන් අපිට පුළුවන් මේක චෙක් කරගන්න දෙකට වඩා අඩුවකයක් දැම්මොත් හිතන්න 1 දෙකට අඩුව 1 ඍණ 2 එතකොට මේ f'(x) ඍණ අංක මෙයාගේ ලකුණ ඍණයි දෙකට වඩා වැඩි එකක්ද 3 එතකොට මේක ධන එහෙනම් මෙයා ධන එහෙනම් ඍණ කියන්නේ මම මේක පෙරයි කියනවා ඍණ කියන්නේ යම් ප්‍රාන්තරයක් තුළ dy/d f'(x) ලකුණ ඍණ ඒක කියන්නේ අවතල ස්වභාවය යටි අවතල ස්වභාවය ඍණ නම් මෙයාගේ අවතල ස්වභාවය යටි පැත්ත ඊට පස්සේ ධනයි කියන්නේ අවතල ස්වභාවය උඩු පැත්තට එහෙනම් උඩු අවතල ස්වභාවයක් ධනයි එතකොට මේක හරියටම අර දෙකේදී අර අවතල ස්වභාවය ඔහොම වෙනස් වෙනවා ඒ වෙනස් වෙන ලක්ෂ්‍ය තමයි දැන් අර x සමානයි 2 කියන්නේ 2 කියනවා එහෙනම් x සමානයි 2 විට fx ප්‍රතිවර්තන ලක්ෂයක් ඇත ප්‍රතිවර්තන ලක්ෂයක් ඇත ප්‍රතිවර්තන ලක්ෂයක් ඇත එතකොට අපිට පුළුවන් ඒක ප්‍රතිවර්තන ලක්ෂය හොයන්න බෑ එතන x 2 දැම්මම ඔයගලගේ fx හොයා ගන්න පුළුවන් x සමානයි 2 විට fx වලගේ x සමීකරණයේ fx කියන්නේ කොහොමද x ගානේ ඍණ 6x වර්ගය ඍණ 3x ධන 1 එන f2 x 2 දැම්මොත් f2 දෙකේ තුන්වෙනි බලය 8යි. එතන දෙකේ වර්ගය 4යි. 4 වරක් 6 24යි. එතන 3 වරක් 2 6යි. ධන 1යි. එතනින් ඍණ 24යි ඍණ 6යි ඍණ 30යි 8යි 1යි 9යි ඍණ 30යි ධන 9යි ඍණ 21යි. එහෙනම් අපිට ලැබෙනවා මේ ලක්ෂය 2 ඍණ 21 මේක තමයි නැතිවර්තන ලක්ෂය. ඊට අදාළ නැතිවර්තන ලක්ෂය x ගේ 2 වෙද්දී y කියන්නේ ඍණ 21යි. එතකොට තමයි මේක අවතලතාවයේ චේන්ජ් වෙන තැන පිට හොයා ගන්න පුළුවන් වෙන්නේ. හරි දැන් මම ඔයාලට මේ උදාහරණ දෙකකින් පෙන්නුනේ ප්‍රතිවර්තන ලක්ෂය කොහොමද හොයන්නේ කියලා.
ඊට වඩා සංකීර්ණ සිද්ධියක් දුන්නා. ඉතින් අතිවර්ධන ලක්ෂණයේ මේ පියවර තමයි මොකද්ද? පළවෙනි ව්‍යුත්පන්නය ගන්න, ඒකෙන් දෙවෙනි ව්‍යුත්පන්නය ගන්න, දෙවෙනි ව්‍යුත්පන්නයේ බිඳුවන x යගයන් හොයන්න, ඒ x යගයන් වලදී f'(x) ගේ ලකුණු පරීක්ෂා කරන්න. ඒ ලකුණ වෙනස් වෙනවා නම් තමයි අපි කියන්නේ අවතලතාවය වෙනස් වෙන්නේ. අන්න එතෙන් තමයි අතිවර්ධන ලක්ෂණය පවතින්නේ කියලා. හරි මම මේ කෙටි වීඩියෝ එකකින් ඔයගලන්ට ඉදිරිපත් කරන්න අදහස් කරේ අතිවර්ධන ලක්ෂණ සොයා ගැනීමේ ක්‍රමවේදය. ගණිතමය ක්‍රමවේදය. ජ්‍යාමිතියෙන් කොහොමද අතිවර්ධන ලක්ෂණය හඳුනාගන්නේ? ඊට පස්සේ කොහොමද කලණයේ පාඩම භාවිතයෙන් ඒ අතිවර්ධන ලක්ෂණ ගණිතමය වශයෙන් අපි හඳුනාගන්නේ කියලා. මේ වීඩියෝ බලලා මේක තව ටිකක් අධ්‍යයනය කරන්න අතිවර්ධන ගැන හොයන්න. ඊට පස්සේ මේවා භාවිතා කරන ප්‍රස්තාර අදින හැටි අපි තව වීඩියෝ එකකින් ඔබට ඉදිරිපත් කරන්න. අද පාඩම අපි මේ වීඩියෝ එකේ නතර කරනවා. මේ ඔබට ස්තුතියි.